නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චිත්තේනකෝ බික්ඛු ලෝකෝ නියති චිත්තේන පරිකිස්සති චිත්තස්ස උපන්නස්ස වසං ගච්ඡතිති. සමාජයේ තිබෙනවා බහුසුත භාවය කියලා වචනයක්. සිංහලට අර්ථයක් දක්වලා තිබෙනවා බොහෝ ඇසූ පිරුතෙන් කියන එක. ඔය පෘථග්ජන මට්ටමේ වැඩි අවබෝධය ඇති අයට සතබුද්ධ කියන වචනයක් පාවිච්චි කරනවා. නමුත් මේ ත්‍රිපිටකයේ හිනන්දන් ධර්ම විනයෙහි බහුසුත භාවය කියලා කියන්නේ බාහිර දේවල් පිළිබඳ තිබෙනා වූ බොහෝ ඇසූ පෙරූතැන් නැති බව නෙවෙයි. ධර්ම විනය සම්බන්ධයෙන් සහ පරිහාන ධම්මං අපරිහාන ධම්මං කියන මේ දෙක සම්බන්ධයෙන් තිබෙනා වූ පැහැදිලි කිරීම හැකි අවබෝධය කියලයි මම දකින්නේ. මේ අතරින් ධර්ම දේශනාවක් කිරීම සඳහා මා අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ සඳහන් වෙන්නා වූ බහුසුත සූත්‍රය තෝරා ගන්නට තීරණය කළේ මේ ආරාධිත බෞතුන් නිවනට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන්නයි කියලා නිදහස දී තිබුණ නිසා. මේක බුදුරජාණන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේ නමක් අතර ඇති වුණ සාකච්ඡාවක්. නමුත් ඒ සාකච්ඡාව නරඹන හෝ සවන් දෙන හැමෝටම එහි හුඟක් උදව් උපකාරය තියෙනවා. මිනිසෙක් වගේ වශයෙන් යන ගමන් මගට අමතරව බෞද්ධෙක් වශයෙන් යන ගමන් මගෙහි වෙනස කුමක්ද? ලෝකේ උපදින හැමෝම මිනිස්සු. පිරිමි, ගැහැණු මිනිස්සු කියන්නේ දෙකටම. උන් යම්කිසි ජීවන මගක යනවා. ආගම්වල උගන්වන පරිදි උන්වන්ට රුචි පරිදි. නමුත් මේ තෙරුවන් සරණගත වීම කියලා කියන්නේ නැත්නම් බෞද්ධ කියලා කියන්නේ ඒ ජීවත් වෙන ගමන්ම වෙනස් මග කියන අය. ඒක බාහිර වශයෙන් වෙනස් මගක් වෙන්නේ නැහැ. එදිනෙදා ජීවිතයේ අනුගමනීය ප්‍රතිපදාවේ තමයි වෙනසක් වෙන්නේ. මේ පිළිබඳ මේ භික්ෂුව විමසපු ප්‍රශ්නවලට තථාගතයන් වහන්සේ දීපු පිළිතුරු අපේ නොනැස විවෘත කරන සුළු ඉන්නේ තරවන සුළුයි. මෙහෙමයි සඳහන් වෙන්නේ. අතකෝ අඤ්ඤතරා බික්ඛු යේන භගවා තේනොම් සංගමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ තේ බික්ඛු භගවන්තං ඒතදෝච. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුන් වහන්සේ වෙත ගිහින් වැඳලා එකත් පසක ඉඳලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. නැත්නම් මෙහෙම කිව්වා. කෝනකෝ බන්තේ ලෝකෝ නීයති කේන ලෝකේ පරිකිස්සති කස්සච උප්පන්නස්ස වසං ගච්ඡති इति ඔන්න ප්‍රශ්නය. අපටත් මේක දැනගන්න ඕන කාරණයක්. බන්තේ කියන්නේ ස්වාමීනි කියන එක නැත්නම් භාගතුන් වහන්සේ කියන එක. කෝනුකෝ කවරෙක් විසින් නියති ගෙන යන ලැබේද? ලෝකේ ගෙන යන්නේ කවුද? පළවෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඇදගෙන යන්නේ අරන් යන්නේ කවුද? ගෙන යන්නේ කවුද? උපන් කවරෙකුගේ වසඟයට යාද? කවරෙකුගේ වසඟයට යාද? එහෙමයි. උපන් කෙනෙක් කවරෙකුගේ වසඟයට පත් වෙනවාද කියලා අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා ටිකක් පැහැදිලි කරන්නත් මේ තියෙන දෙයට එහාට යමක් තේරෙන්න ඕන. මොකද සමහර කරුණු පැහැදිලි වෙනවා මදි. නමුත් බුදුන් වහන්සේගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශංසාත්මක ප්‍රකාශයක් ලැබෙනවා. කරුණු පැහැදිලි කරන්න ඉස්සර වෙලා උන්වහන්සේ සාදු සාදු බික්ඛු බද්දකෝ තේ බික්ඛු උම්මග්ගෝ එහෙම ප්‍රශංසාවක් කරනවා. ඔබගේ ප්‍රඥාව හොඳයි. ප්‍රතිභානි හොඳයි. විමසීමත් යහපත්. ඔබ මේ ප්‍රශ්නය දැහුවේ කියලා අහනවා.
එසේ වහන්ස නැත්නම් එහෙ ස්වාමීනි. අන්න අනතුරු මේ ප්‍රශ්නාවලිය මෙතන දෙකක් හෝ තුනක් තියෙනවා. අපිට මේ තුන ඉදිරිපත් කරනකොට කාලය සම්පූර්ණ වෙනවා. අර මම ඉහතින් මතක් කළා වූ මාත් මේ පාඩේ තමයි උන්වහන්සේ වදාහරලා තිබෙන්නේ. චිත්තේන කෝ බික්ඛු ලෝකෝ නීයති චිත්තේන පරිකිස්සති චිත්තස්ස උප්පන්නස්ස වසංගච්ඡති. සිත හටගත් කල්හි ඒ වසඟයට යනවා මිනිස්සු. සිතේ වසඟයට යනවා. අනේක තමයි මේ මනුස්සයන්ට වෙන දේ. සිතේ වසඟයටපත් වෙනවා. මේ චිත්තේන කෝ බික්ඛු ලෝකෝ නීයති කියන එක හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ලෝකය ගෙන යන්නේ සිත විසින්. ඇදගෙන යන්නේ සිත විසින්. වසඟයටපත් වෙන්නේ සිත විසින්. දැන් මේ ඇතිද මේ උත්තරේ? මදි. කොහොමද අපි ඒක හොයාගන්නේ? අපි කවුරුත් පරලෝ යන්නේ නැහැ කයින්. මොනම ආගමකට අයත් වුණත් ආදාහනේ භූම දාණයෙන් ඒක අයිති වෙන්නේ පෘථුවියට. නමුත් අපි Hindu දහමේ පුනරුත්පත්තියක් විශ්වාස කරනවා. බුදු සමයේ පුනර්භවයක් පෙන්වනවා රහතුන් නොවන අය සඳහා. ඔය ලෙසු ආගම් වලත් මරණින් එහා පැත්තට යාමක් විස්තර කරනවා සදාකාලික ස්වර්ගය හෝ නිරය කියලා. කවුරුත් ජීවිතය අවසන් කරන්න කැමති නෑ. ජීවිතේ එහා පැත්තට මේ පෘථග්ජන සමාජයේ කවුරුත්. එහෙනම් එහාට මොනවද ගෙනියන්නේ? කය ගෙනියන්නේ නැත්නම් කය පොළොවට පස් වෙනවා නම් අන්න ලෝකේ ජීවත් වෙන්න ගිහින් ලෝකේ තියෙන දේවල් ආශ්‍රයෙන් අපි හදා ගන්නවා සිත. මේ බාහිර කය වගේම සිතේ මනෝමය කයක් සහිත ලෝකයක් තියෙනවා අපිට. බාහිර දේවල් ඕන නෑ ඒකට. ඉස්සර වෙලා ඒව උදව් කරගත්ත හදාගත්තාම ඊට පස්සේ නිින්ද ගිය ලෝකේ ඔක්කොම තියෙන්නේ බාහිර ලෝකේ අවුව වැස්ස අටලෝ දහම තිබෙන නිසා නෙවෙයි. ඒ අනුව හදාගත්ත නිසා. මෙබැවින් මේ පස්දරවසා නින්දට යාම කියලා කියන්නේ තමන් හදාගත්ත ලෝකයකට යාමක්. අන්න මේ විදිහට මිනිසා විසින් එකතු කරගන්නා වූ කාරණා ජීවිතය තුළ බුදු සමයේ පෙන්නනවා අපුඤ්ඤාභි සංකාර කියලා එක වචනයකින්. පව්කම් එකතු කරන එක. පුඤ්ඤාභි සංකාර කියලා තව වචනයකින්. මේ සිතට එකතු කරන දේවල්. ඒකට අපි කියනවා පව්කම් පින්කම්. අපුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර. තවත් සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැති දෙයක් හිත එකතු කරගත්තා කැලයට ගිය ලෞකික ධානලාභීන් ඒකට ආනිජ්ජාභි සංකාර. අන්න මේ අபிසංකාරය විසින් කායත ඇරුණාට ලෝකෙන් එහාට ගෙනියනවා. චිත්තේන නීයති. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම කියලා තමයි මම මේකට වචන තුනක් හදලා තියෙන්නේ. මේ උත්තරේ එහෙමයි. සිත විසින් කය අතෑරුණාට ලෝකය අතෑරුණාට තමන්ට අදාළ ලෝකෙ ගෙනියනවා. තථාගතයන් වහන්සේ වදාහරනවා මේ න්‍යාම ධර්මයට වහල් වෙන මිනිසා ජීවිත අවසානයේදී සමුගත්තට කයෙන් සෝ කායස වේදෝ පරම්මරණා. කය බිනිසන මරණයෙන් පසු දුග්ගතින් උප්පජ්ජති, සුග්ගතින් උප්පජ්ජති, දිවසහවතං උප්පජ්ජති, බ්‍රහ්මසහවතං උප්පජ්ජති. අර තියෙන යන පැති. දුගතිගාමී වෙනවා, සුගතිගාමී වෙනවා මිනිසුන් අතරට, දෙවියන් අතර උපදිනවා, බ්‍රහ්මයන් අතර උපදිනවා. අර සිත විසින් යන පාර. එතකොට අපිට තේරෙන්න ඕන බාහිර ලෝකේ ජීවත් වෙන්න ගිහින් අපි ඒවට අදාළ ලෝකයක් හිතේ හදා ගන්නවායි කියලා. බාහිර ලෝකෙන් මිදුණාට අර ලෝකෙන් මිදෙන්න බෑ. මෙන්න මෙහෙමයි මේ සසර ගමන හැදෙන්නේ කියන එක පිළිබඳව මේ කයෙන් සිත හදාගෙන කය අතහැරෙනකොට සිත විසින් මව කුසේ කයක් හදනවා. එහෙම නැත්නම් සිත විසින් මව කුසක කියන්නේ මිනිස් මව කුසක නෙමෙයි ඕනෑම අණ්ඩජලාභජ සංසේද සත්‍යයකගේ කයක් හදනවා. කයක් හදන්න පුළුවන් තැනක නිසා. නැති තැන ඕපපාතික කියලා කියනවා කයක් හදන්න බෑ. කය නැතුවට සිත විසින් ජීවත් වෙන්න පුළුවන්. ඕපපාතික ප්‍රතිසන්දි කියලා කියන්නේ අපාගත වීම දෙවියන් අතර බ්‍රහ්මයන් අතර කියනකොට එතකොට අපට වෙන කයක් තියෙන එකක් නෙමෙයි. නමුත් අර හදාගත්ත සිතට අනුව පාපකාරී ලෝකේ, පුණ්‍යකාමී ලෝකේ, ධානගාමී ලෝකේ කියලා ලෝකේ ලෞකිකයි ලෝකෝත්තර වෙලා නැහැ. අනතුරුව සිත විසින් ඇදගෙන යනු ලැබේ. ඒකත් හරි ලස්සන දෙයක්. සාමාන්‍යයෙන් ඔය මේ ගවයෝ එහෙම කරත්තේ ඇදගෙන යනවා. නගුල ඇදගෙන යනවා.
එතකොට ඔව් යන පැත්තටනේ යන්නේ. සිත විසින් යම් පැත්තක් පොහොසත් කරනවද බලවත් කරනවද ඒ පැත්තට ඇදගෙන යනවා ජීවිතේ. පාපයට ඇදගෙන යනවා, පිනට ඇදගෙන යනවා, ධානයට ඇදගෙන යනවා, සසරට ඇදගෙන යනවා. බුදුවරු පහළ නොවෙන්නා වූ සමාජයේ තම තමන් විසින් යම් පැත්තට යොමු වෙන්නේ ඒ පැත්තට ඇදගෙන යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සිතේ ක්‍රියාකාරීත්වය විග්‍රහ කරනු ලබන්නේ බුදුන් සහ රහතුන් අතහැර දමා සාමාන්‍ය සමාජයට ඔවුන් සිතට වසඟ වූවෝ කියලා පෙන්නනවා. වසඟ වූවෝ කියන එකේ තේරුම යමක් කරන්න හිතට ආවම කියන්න හිතට ආවම කියන්න කරන්නම හිතනවා ඇරුණාම හරි වැරදි දකින්න පාලනය කරගන්න දිනු නොකෝ සිහියක් නැතිකම. මරාණ මැරෙන්න හිතෙනවා, පලිගන්නම හිතෙනවා, එකට එක කරන්නම හිතෙනවා, වසවන්නම හිතෙනවා. ඔය පෙන්වන්නේ හිතිලා පාලම පල්ලේ පනින්න හිතෙනවා. ඔය පුවත්පත් වාර්තා ටිකක් අරන් බලන්නකො හිතන දේවල් කොච්චර මිනිස්සු කරලා තියනවද කියලා. අන්න ඒක තමයි වසංගය කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේ අහගෙන ඉඳලා බුදුන් වහන්සේට මැනවි ස්වාමීනි කියලා එතනින් එහා පැත්තට අපි මේක තව කතා කරමු. ඊළඟ ප්‍රශ්නය අහනවා. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය නැත්තම් වදාළ දේ සතුටින් අනුමෝදන්ව මතුවෙහි මෙබඳු ප්‍රශ්නයක් විමසීය. දෙවෙනි එකට යනවා. මේ බහුසුත භාවය පිළිබඳව කතා කරන්නේ. ඔය පිනෙන් පරලෝ යාම, පවෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම නැත්තම් මව්කුස පිළිසිඳ ගත්තාම මව්කුසත් තුල කලලේ හැදෙන්නේ අම්මගෙන් තාත්තගෙන් විතරද? ඌට අදාළ සීන ලෝකයක් නැද්ද? දරුවෙක් මෙහාට ආපහම උපන් ලප තියෙන්නේ කොහොමද? අම්මාගේ වෙන්නේ කොහොමද? තාත්තා වගේ වෙන්නේ කොහොමද? දෙන්නම වගේ නැතුව වෙන්නේ කොහොමද? අංග විකල වෙන්නේ මන්ද බුද්ධික. මෙන්න මේවා මේ සිතට සම්බන්ධ කතා. මෑතදී අප විසින් කියවන ලද පුනර්භව සාක්ෂි සහිත පුවත් වාර්තාවල 99% ඔප්පු කතා අපි ළඟ තිබෙනවා. ඒවා තිබෙනවා මේ සිත විසින් ශාරීරික ලක්ෂණ, එහෙම නැත්නම් අනතුරු ලක්ෂණ, ඒ වගේම රෝග පවා ඊළඟ කයට ගෙන ගිය හැටි. මේවා කියන්න ගියොත් මට මේ ඊටු ටික පැහැදිලි කරන්න කාලය නැහැ. මින් පෙර දේශනාවල මම කරලා තියෙනවා. අවශ්‍ය මොහොතක මතක් වුණොත් කරනවා. දෙවෙනි ප්‍රශ්නේ. උත්තරින් පඤ්ඤං ආපුච්ච ආය ප්‍රශ්නයක් ඇහුවා. බහුසුතෝ ධම්මදරෝ ති උච්චති කිට්ඨාවතානුකෝ බන්තේ බහුසුතෝ ධම්මදරෝ හෝති. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ස්වාමීනි බහුසුතයි ධර්මදරයි කියලා කියනවා. කොපමණකින්ද කෙනෙක් සම්බන්ධයෙන් බහුසුත ධර්මදර වෙන්නේ? අන්න බලන්න මෙතන තියෙන ලස්සන වචනයක්. මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් වෙන කතා කරන්නේ නැහැ. භික්ෂුව විමසනවා බුදුන් වහන්සේ මිනිසා තුල පවතිනා වූ බහුසුත භාවයේ ධම්මදර භාවයේ පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ප්‍රශ්නෙට පෙර උත්තරයට පෙර බුදුන් වහන්සේගෙන් භික්ෂුවට ප්‍රශංසාවකුත් තියෙනවා. මැනවි ඔබේ ප්‍රඥාව. ඔබේ ප්‍රඥා ගමනේ මැනවි, ප්‍රතිභානේ මැනවි. ඔබ මේ විමසුවේ මෙන්න මේක නේද? හේ ස්වාමීනි. ඊට පස්සේ උත්තරයට යනවා. අපි සිංහලෙන්ම ගනිමු. ඕනනම් පාළුත් කියන්න පුළුවන් මට. බහුකෝ බික්ඛු මයා ධම්මා දේසිතා සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිඋත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං චතුප්පාදාය චේපි බික්ඛු ගාථාය අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති බහුසුතෝ ධම්මදරෝ අලං වචනායාති. හරි ලස්සනයි මේ කියන එක. ඔය ඔබ කතා කරන නවවිද ශාස්ත්‍ර ශාසනය කියලා නවාංග ශාස්ත්‍ර ශාසනය කියන්නේ. ඒක තමයි මේ පෙන්වන්නේ. භික්ෂුව මම විසින් මේ සූත්‍ර ගෙය්‍ය ව්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධර්ම වේදල්ල කියලා කොටස් 9ක් නැත්තම් බොහෝ දේශනා කරලා තියෙනවා. මේ ඔක්කොම දැනගන්න ඕන කියලා මේක කියන්නේ නැහැ. අන්නේ බහුසුත භාවයේ බුදු සමය සඳහන් කරන්නේ. මොකද්ද මේ පෙන්වන්නේ? චතුප්පාදාය චේපි බික්ඛු ගාථාය අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය.
යටත් පිරිසෙන් 4 පද ගාථාවකින් හරි අර්ථයයි ධම්රයයි ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ තමයි බුදුන් වහන්සේගේ ශාසනයේ ධර්මධර බව සහ බහුසුත බව. බහුසුත බව කියන්නේ ඒ පිළිබඳව විවරණය කිරීමේ හැකියාව. ධර්මධර කියන එකේ තේරුමේ අදාළ ක්‍රියාමාර්ගය ගැනීමේ හැකියාව. කියලා විතරක් බෑ. අදාළ ක්‍රියාමාර්ගය ගන්න කෙනෙකුත් වෙන්න ඕන. බලන්න ලස්සන. සිව්පැදි ගාථායක් හිදු මේක තියෙන්නේ මම කිව්වේ දමදෙනියුගේ භාෂාව කියලා ඒකයි සිංහලෙන් කියන්නේ මම. දැන් ඔය පද 4ක ගාථාවක් කියන එක තමයි සිව්පැදි ගාථායක් හිදු කියලා තියෙන්නේ. ඒ වගේම අරුත සහ පෙළ දැනගෙන අරුත සහ පෙළ දැනගන්න පුළුවන්කමක් තියනවාද? ඒ වගේම අනුගමනය කරන්න පුළුවන්ද? අරුත දැනගැනීම බහුසුතභාවයයි අරුත අනුගමනය කිරීම ධම්මානුධම්ම ප්‍රතිපන්න භාවයයි. මෙන්න මේ බහුසුතභාවය සඳහා මොකද ඕන කියලා තියෙන්නේ? එක ගාථාවක අර්ථය දැනගත්තත් ඇති කියලා තියෙනවානේ. අපි මෙහෙම කතා කරන්නේ මේ ඔක්කොම කියවපු අය වශයෙන්. මෙව තියෙනවා සුන්දර ගාථා පුදුම සුන්දරත්වයේ තියෙන්නේ. මේ ත්‍රිපිටකයේ ඔක්කොම දේවල් එක ගාථාවක් තුල තියෙනවා. ඔබ මට සවන් දුන්න කෙනෙක් නම් බලන්න මෙන්න මේ ගාථා මම මින් පෙර ධර්ම දේශනාවලට පාවිච්චි කරලා තියෙනවා. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්වයන් ලබති පීතිපාමොජ්ජං අමතන්තං විජානතං. යම් විටක ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ඉතුරු නැත වැයීම නුවණින් දර්ශනය කරන්න පුළුවන්ද? එතකොට ලැබෙනවා ප්‍රීති ප්‍රමෝදයක්. ඒකට කියන්නේ නිවන කියලා. වෙන මොකුත් ඕන නැහැනේ. ඒ ගාථාවේ තියෙන ඔක්කොම ටික. අර ස්කන්ධයන්ගේ උදේවැය කියන එක දර්ශනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේක සමාජයේ විග්‍රහ වෙන හැටියට කවදාවත් එහෙම එකක් නෙවෙයි කියවෙන්නේ ඒකේ. උපාදානස්ස කෝහං වත්ති උත්පත්තිම් පඤ්ඤාපේමින් නෝ අනුපාදානස්ස. වහන්නේ මම සත්‍යයට උත්පත්ති පනවන්නේ උපාදාන සහිත බැවින් උපාදාන රහිත වුණොත් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් මිනිසා සසර ගමන උපාදාන සහිතව ඇවිදිනවා. බුදුදහමෙන් උපාදාන රහිත වෙන හැටි කියලා දෙන්න උත්සාහ කරනවා. අපමාදෝ අමත පදං පමාදෝ වච්චනෝ පදං. බුදුන් වහන්සේ වදාළ පරිදි සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය. වෙන මොකක්වත් දැනගන්න ඕන නැහැ. මේ අමත නැත්තන් නිවීමට මග පදම් කියන්නේ මාවත. උන්වහන්සේගේ අනුශාසනා නොගත්තාම ජීවිතේ තියෙන ප්‍රමාදය කියලා එකක්. පමාදෝ මච්චුනෝ පදං. එබැවින් සිව්පද ගාතාවක් ඕන නැහැ. ඔබට හෝ මට නැත්තම් සමාජයේ කෙනෙකුට බුදුන් වහන්සේ වදාළ පරිදි අප්‍රමාදයයි ප්‍රමාදයයි ලියා ගන්න පුළුවන්ද? එතකොට ඔහු සසර ඇවිදින හැටි තේරෙනවා ප්‍රමාදවාදී න්‍යාය තුල. එයින් ගැලවෙන්න අප්‍රමාද වෙන්න ඕන ආකාරය තේරෙනවා. එතකොටම බහුසුත වුණා. දැන් මේ ධර්මය අප්‍රමාද වීම සඳහා දරන්න ඕන. අපි මේ කතාව ලැබී තිබෙන කාලයට අනුව එහාට ගිහින් නැත්නම් මෙතන තවත් තියෙන්න පුළුවන් ඊළඟ පදේ කියවලා බලපුවාම ඒකේ තියෙනවා නම් මතු කරගන්න. නැත්නම් මේ ගාථා පද 4ක අර්ථය ධර්මයේ දැන ගැනීම කියන එක තුලම අපට ගැඹුරට යන්න පුළුවන්. ඔන්න එතකොට මොකද්ද අපි මේ කතා කරන්නේ? මේ බුදු සමය තුල බහුසුත භාවය කියලා කතා කරන්නේ. පොත්තුඟාක් පාඩම් තියෙන එක නෙමෙයි. අදාළ පොන්චි දෙකකින් හරි අර්ථයත් ධර්මයත් අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථයක් දැනගන්න පුළුවන්ද ධර්මයෙන් දැනගන්න පුළුවන්ද අර්ථය වටගත්ත කෙනාට වටහීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධර්මයේ ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙන්න පුළුවන්. ඇත්තට මේ ලෝකේ ඉන්නගෙන් කී දෙනාද දන්නේ මේකේ තියෙන සුළු දෙයක් කියලා? මේ බුදුදහමේ අනුගමනීය ප්‍රතිපදාව කියන එක බොහොම සුළු දෙයක් කියලා කී දෙනාද දන්නේ? මන්දයත් ඊට උඩින් පටවන ලද විශාල බර ප්‍රමාණයක්. පාරමිතා 10ක් සම්පූර්ණ කරන්න ඕන එකක්, කල්ප ගණන් යන්න ඕන එකක්, මහාන වෙන්න ඕන එකක්, වනාන්තරයට යන්න ඕන එකක්, අනාගත බුදුන් ප්‍රාර්ථනා කරන්න ඕන එකක්, ත්‍රිහේතු ප්‍රතිසන්දි ලබන්න ඕන එකක්. මේ පටවපු ඔක්කොම. මේ මොකක්වත් මේකේ නැහැ.
කොහොමද තියෙන්නේ? බුදුන් ලෝ පහළ සිටියේදී සදහම් හමු වේද? මනුස්ස ප්‍රතිලාභය ලැබ සදහම් හමු වේද? වරදින හැටි සහ නිවැරදි කරගන්න ඕන හැටි මුණ ගැසීමෙන් පස්සේ වැරද්දෙන් අත මිදලා නිවැරදි කරගන්න පුළුවන්. ඒක දුර්ලභ කරුණු දෙකක මුණ ගැසීමක් කියලා පෙන්වන්නේ. මෙබැවින් මේක සමාජයට උගන්වන්න ඕන කරන්න බැරි නොකරන බරපතල දෙයක් විදිහට නෙවෙයි. ලබාගත් ජීවිතය තුළ ගත කරන ජීවිතය යහපත් නම් ඒ තුළ වෙනත් දැක්මක් තුළ චිත්තාභ්‍යන්තරයෙන් දුක ඉවත් යන මගක් විදිහට. දුක ලෝකේ නෙවෙයි තියෙන්නේ, තමන් හදා ගන්න දෙයක්. ඒක තමන්ගේ පෞද්ගලික දුර්වලකමක් මත හැදෙන දෙයක් දුක කියලා කියන්නේ. දුක හේතුව පෙන්වනවනේ, හේතුව නැත්තම් දුක නැහැ කියලා. දැන් මම දකින්නේ මෙහෙමයි. පෘථග්ජන සමාජයට වළංගුයි දුකත් හේතුවත්. ඔවුන්ට නැති උතනත් මාර්ගයත් වළංගු නැහැ. මොකද උන් බහුසුත නැහැ, ධම්මදම්මඤ්ඤාය නැහැ. අනර බහුසුත වෙනවා, ධර්මදර වෙනවා කියලා කියන්නේ නැති උතනයි මාර්ගයයි තේරුම් ගත්තාම තැන තේරෙනවා නම් මාර්ගය ගන්නවා. පාරේ යනවා වගේ වැඩක් නෙවෙයි. මොහොතක් පාසාම එදිනදාක වැඩ කටයුතු සමග වර්තමාන මොහොතේම මේ දුකින් මිදෙන මාර්ගය ගන්න පුළුවන්. නමුත් මම දකින දෙයක් තිබෙනවා මේ පාසල දහම් පාසල පිරිවෙන කෙන අධ්‍යාපන මධ්‍යස්ථාන 3 යටතේදී විශාල පොත් සංඛ්‍යාවක් ළමින් ගොළුවට පටවනවා ආගම කියලා. අනිත් පොත්පත් වගේම කරේ තියාගන්න යන්න බැරි තරම් කොන්ද ඇද වෙන තරම් පොත් ටිකක්. මේ සියල්ල දැන ගැනීම බුද්ධ ආගම දැන ගැනීම කියලා හිතනවා. ඔබත් මේ ගමන ඇවිත් ඇති, මාත් ඇවිත් තියෙනවා. බුද්ධ චරිතයෙන් පටන් ගන්නවා, බුද්ධ ධර්මයට යනවා, ශාසන ඉතිහාසයට යනවා, බෞද්ධ සංස්කෘතියට යනවා, බෞද්ධ ශිෂ්ටාචාරයට යනවා, අනතුරු ඊට අනුබද්ධ පුරාවිද්‍යාවටත් යනවා. 2700ක ඉතිහාසයේ ඔළුවට පටවනවා. 2700ක ඉතිහාසය දන්නවා, තමන් ගැන කඳුලක්වත් දන්නේ නැහැ. මේක දෙන්නේ තමන් ගැන දැනගන්න විතරයි. අර මොකවත් නැතුවට කමක් නැහැ. බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලා දැනගත්තේ නැතුවත් කමක් නැහැ. මව්පියන් දැනගත්තේ නැතුවත් කමක් නැහැ. ඒ වදාළ ගාථා පදයක අර්ථයේ ධර්මයේ තමා තුළින්. දැන් බුදුන් වහන්සේ වදාළ ප්‍රමාදය තමන් තුළ සිදු වෙන්නේ කොහොමද? අප්‍රමාද වෙන්න මම මොකද කරන්න ඕන? අමත පදන් වෙන්නේ අප්‍රමාද වෙනව නන්නේ. මේ තමයි බුදු සමයේ බහුසුතභාවය. අපි ඊළඟ ප්‍රශ්නෙට ගිහින් බලමුකෝ කාලය වෙලා ඇති පරිදි. භික්ෂුව බුදුන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම සතුටු වෙලා සාදුකාර පවත්වලා ඊළඟ ප්‍රශ්නය අහනවා. උත්තරින් පඤ්ඤං ආපුච්චි. ඊළඟ ප්‍රශ්නයවත ප්‍රශ්නයක් ඇහුවා. සුතවා නිබ්බේධික පඤ්ඤෝ. සුතවා නිබ්බේධික පඤ්ඤෝති බන්තේ උච්චති. කිත්තාතානකෝ බන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හොಂತಿ. ඔන්න. වහන්ස සුතවත්ය. එහෙම නැත්නම් නිවෙන මග යන්ට දන්නා. නිබ්බේධික පඤ්ඤෝ කියන එක සාමාන්‍යයෙන් ගන්න වෙන්නේ එහෙමයි. ක්ලේශ ධර්මයන් නිර්වශේෂ වශයෙන් ඉවර කරන්න දන්න නුවණ. පෘථග්ජන පුද්ගලයා කෙලෙස් ධර්මයන් අවශේෂ වශයෙන් ඉතුරු කරන්නයි දන්නේ. නමුත් නිර්වශේෂ කියන්නේ හේතු ඉතුරුනේ අවසන් කරන්න දන්න නුවණ. සුතවා. මේ සුතවා කියන පදේ ගන්න පුළුවන් තැනක් තිබෙනවා සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා ගණනාවක. අසුතවත් පුතග්ජනෝ සුතවාරිය ශාවකෝ. අල්ප දැක්මක් ඇති පෘථග්ජනයා සුතවත් බව ඇති ආර්ය ශ්‍රාවකයා. එතකොට අන්න අපි එහෙමනම් අර ගාතාවකින් අහලා නිබ්බේධික පඤ්ඤ වෙන්න පුළුවන් නම් එහෙනම් ක්ලේශයන්ගෙන් නිදහස් වීම සඳහා අනුගමනීය ප්‍රතිපදාව දන්නා සුතවන්ත කෙනෙක්. ඒ වගේම අර චිත්ත අභ්‍යන්තරයට හේතු ඉතුරු ක්‍රමෙන් කරන්නා වූ ප්‍රමාද විහරණය වෙනුවට චිත්ත අභ්‍යන්තරයේ හිස් කර ගනිමින් අවශේෂ නොකර අවසන් කරන එක තමයි නිබ්බේධික පඤ්ඤ කියලා කියන්නේ. මේ එකක් පාසා වෙනම ධර්ම දේශනාවක් කරන්න වටින සුන්දරතම දේශනාවක් මේක.
බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේට ප්‍රශංසාවක් කළා මැනව ඔබේ ප්‍රඥාව ප්‍රශ්න විසඳන ආකාරය කියලා උත්තරේ දීලා තියෙනවා. ඔන්න ඔය අපි මෙතන මම එකයි කිව්වේ මුලින් පැහැදිලි කර මේකෙන් ගනිමු අපි කියලා. බුදුන් වහන්සේ උත්තරේ පවතිනවා මෙන්න මෙහෙම. ඉද බික්ඛු බික්ඛුනෝ ඉදං දුක්ඛං සුතං හෝති. පඤ්ඤාය වස්ස අත්ත අතිවිජ්ජ පස්සති. අයං දුක්ඛ සමුදයෝ සුතං හෝති. පඤ්ඤාය පස්ස අත්ත අතිවිජ්ජ පස්සති. අයං දුක්ඛ නිරෝධෝති සුතං හෝති. පඤ්ඤාය පස්ස අත්ත අතිවිජ්ජ පස්සති. අයං දුක්ඛ නිරෝධගාමී පටිපදාය හෝති. පටිපදා සුතං හෝති. පඤ්ඤාය පස්ස අත්ත අතිවිජ්ජති අතිවිජ්ජ පස්සති. එවං කෝ බික්ඛු සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති इति. ඔන්න මේකේ පෙන්වන්න හදන්නේ චතුස්සත්‍ය තුලින්. චතුස්සත්‍ය තුලින් පමණක් නෙවෙයි. ත්‍රිලක්ෂණය තුලින් වෙනම පෙන්වන්න පුළුවන්. පටිච්චසමුප්පාද නිරෝධය දැකීම තුලින් වෙනම පෙන්වන්න පුළුවන්. මරණ සතිය වැඩිම තුලින් වෙනම පෙන්වන්න පුළුවන්. ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය මගින් වෙනම පෙන්වන්න පුළුවන්. අනේ වගේ ඕනෑම පෙළක් මගින් මේක පෙන්වන්න පුළුවන්. මේ පෙළි 10ක්ම ඔක්කොම දැනගන්න ඕන නෑ. එකකින් අපි අමාරුවේ වැටෙන සැටි අපි ගොඩ එන්න මොකද කරන්න ඕන කියන කාරණේ පමණයි මේකේ පෙන්වන්නේ. මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් හිතා ගන්නකෝ කැඩපතක් ගෙදර ගෙනත් තියාගන්න මුදල් හදල් නැති දුප්පත් ළමයි ටිකක් ඉන්න ගෙදරක් තියෙනවා. දැන් ඔව් උදේ අවදි උතෙන් පටන් කැතකුණු අනාගෙන දූවිලි ගාගෙන ඉතින් ඉන්නවා. ඉසක යවුල් කරගෙන. මන් දැත් ඔවුන්ගේ මූණ සහ දත්වල හැඩේ මැලියම් පේන්නේ නැහැ. කැඩපතක් ගෙනත් බිත්ති එල්ලුවොත් ඒක තුළ දකින්නකොට තමන්ගේ කැත තමන්ට පේනවා. දැන් ඉසකයා හදා ගනීවි, දත් මැද ගනීවි, මූණ සබන් දාලා හොදා ගනීවි. කැඩපත දැකලාද? නෑ, කැඩපත තුලින් තමා දැකලා. මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ ඔබ පෙන්වන කැඩපතක් බව දකින්න පුළුවන් නම් ඔබට මේක ඔබ පේන්න ඕන. එතකොට තමයි අඩුපාඩු හදා ගන්න වෙන්නේ. මම එහෙමයි සමාජයට විවරණය කරන්නේ. සම්පූර්ණ සූත්‍ර දේශනාම කියලා කියන්නේ ඒක අපට අදාළ කොටස වෙනම තියෙනවා. රූපී අරූපී ධානලාභින්ට අදාළ දේශනා වෙනම තියෙනවා. ඒ අයගේ දුර්වලකම් පෙන්වන කැඩපතක්. මෙන්න මේ වගේ තථාගත දේශනා කියලා කියන්නේ අපි පිළිබඳව අපි නොදකින අපේ ඇතුළත අපිව අමාරුවේ වැටෙන ආකාරයේ ගොඩ ගැහෙන ආකාරයේ පිළිබඳව ප්‍රදර්ශනය කරන ක්‍රියාවලියක්. එතකොට දැන් අපිට මෙතන ඉගෙන ගන්න වෙනවා එහෙනම් මේ ලැබී තිබෙන කාලය අනුව දුක හේතුව නැතිව තන මාර්ගය කියන එක. ඒකනේ මේ පෙළේ තියෙන. නැත්නම් මට ත්‍රිලක්ෂණයනොත් පුළු වෙන්නේ. ත්‍රිවිධ විතර්කයනොත් පුළු වෙන්නේ. නැත්නම් මේ අර අපමාද කියන ගාථාවකනොත් පුළු වෙන්නේ. ඒ ගාථාපාද 4කින් අර්ථය දන්නවා නම් ධර්මයේ දන්නවා නම් බහුසුතයි කියලානේ පෙන්නන්නේ. අපිට ලොකු බාධාවක් තියෙනවා. ඒ තමයි ගී මගින් හෝ වෙනත් ඉගැන්වීම් මගින් හෝ අපට හිතට කාවද්දා තියෙනවා ජීවිතය දුකයි කියලා එකක්. නිකමනට කියන්නේ නැද්ද බලන්න සමාජයේ ජීවිතය දුකයි කියලා. ජීවිතය දුකයි, ජීවිතෙන් එහා පැත්තේ නිවනක් තියෙනවා කියලා තමයි සමහරු කල්පනා කරන්නේ. ඇයි කල්පනා කරන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 80 දක්වා ජීවත් වුණේ ජීවිතේ දුකයිද දුකින් මිදිලාද? ඔබ බුදුන් වහන්සේ කතා කරන සාන්ත සැනසීම කියනක උන්වහන්සේට අවුරුදු 80 දී හම්බ වුණේ නැහැ. 35 දී හම්බ වුණේ. එහෙනම් මම වර්ථ විග්‍රහ කරන්න මෙහෙමයි. පෘථග්ජනයාට ජීවිතේ දුක හදාගනි. ආර්ය පුද්ගලයා ජීවිතෙන් දුක ඉවත් කරගනි. ජීවිතේ තියෙනවා. එතන නැති වූ තැනත් මාවතත් මරණයෙන් එහා පැත්ත නෙමේ ජීවිතය තුළ. මේ දහම් පෙළවල් හදාarලා බලුවම ජීවිතය දුකයි කියලා කොතනකවත් උගන්වන්නේ නැහැ. උගන්වන්නේ උපාදානයේ දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. උපාදානස්කන්ධය තුල උපාදානස්කන්ධය ඇති විට ඒ උපාදානස්කන්ධය කියන්නේ මෙතන මම ශරීරයට නෙමෙයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඒ මොහොත උපන් හැඟීමට ඒකේ ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් තියෙනවා නම් ඒකනේ දුක. ඒ මොහොතට ආපු එක.
මේ බැවින් අර පාසල් පොතෙන් උගන්වන වචන ටික මෙතන පාඩම් කරලා ලීවට කීවට මේක දැනෙන්නේ නැහැ. මොකද ඔය පංච උපාදානස්කන්ධය තියෙන්නේ පොතේ නෙවෙයි. මේ මිනිසුන් ළඟ. මිනිසුන් ළඟ පංච උපාදානස්කන්ධය තිබෙන්නේ ලෝක සමග සම්බන්ධතාව පවත්තන්න. තියෙන්න ඕන පංචස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නේ කොහු කරන වරද. ඔවුන් අතෙන් සිදුවන වරද. නමුත් මේ පොත තුළ මේ පෙළදහම් තිබුණට අපට අර බාහිර අධ්‍යාපන පෙළදහම් තුළ මෙතෙන්ට සමීප වෙන්න අදාළ සමීප දැක්ම එන්නේ නැහැ. ගුරුවරුන්ටත් නැහැ, ශිෂ්‍යයන්ටත් නැහැ. ඔය ගොඩේ කවුරු හරි කියපු වචනයක් උදව් කරන පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නවා. තාමත් ඉන්නවා මේ රටේ එහෙම හිතන අය. නමුත් මේක හදාරණ යනකොට තේරෙනවා කායට සසම්බාරික කාය කියලා කියනවා. නැත්නම් චාතු මහ භූතික කාය කියලා කියනවා. ඒක පවත්තන බලවේගයට. ඒක පවත්තන්න ඇසේ කනේ නාසයේ දිවේ කයේ මොහතකින් ඉපදී නැසන බලවේගයට. පස්දොරේ හෝ මනෝද්වාරයේ. එදිනෙදා කටයුතු කිරීම සඳහා ක්ෂණයකින් ඉපදී නැසෙන, කැමති වුණත් නැතත් ක්ෂණයකින් ඉපදී නැසෙන චිත්තචෛතසික සහිත බලවේගයටයි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අවාසනාවකට එහෙම තේරුම් ගන්න තරම් නැනසක් පැහැදිලි කිරීමක් මේ සමාජය තුළ තාමත් ප්‍රචලිත නැහැ. අහලා බලන්න කායෙන් හරි. පංචස්කන්ධය කියන්නේ කය නේද? පංචස්කන්ධේ වේදනා සංඥා සංකාර නාම රූප කියන්නේ කය නේද කියලා කියන්නේ නැද්ද කියලා? මෙතනම බහුස්සත භාව වෙනට අල්පස්සත භාව ඊට පස්සේ ධම්මදර වෙන්න බෑ. මොකද බහුස්සත වුණොත් නේ ධර්මදර වෙන්නේ. මේ පොත් සෙට් එකේ තියෙනවා මීට පෙර එකක්. මේක අංගුත්තර නිකාය, මීට පෙර තියෙන සංයුත්ත නිකාය. පොත් 7ක්ද කොහෙද තියෙනවා? පහේ එක පහේ දෙකත් එක්ක ගත්තාම මෙන්න මේකේ තියෙනවා 3 කියලා කොටසක්. සංයුත්ත නිකාය අංක 3 කියලා කොටසක්. ඔය පංචස්කන්ධය කියන්නේ කය කියන අයට, පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියන අයට දීපු උත්තරේ තියෙන්නේ මේකේ තමයි. බුදුන් වහන්සේ දීපු උත්තරය. එම කියන අය ඒක කියවල බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒකට කියනවා සත්තට්ඨාන කුසල හේවත් ස්ථාන 7ක දක්ෂතා දක්වන සූත්‍රය කියලා. මෙන්න මේකේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මිනිසාට ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ජීවත් වෙනකොට වේදනා හයකුයි, සංඥා හයකුයි, සංකාර හයකුයි, විඥාන හයකුයි පහළ වෙනවායි කියලා. හය නම් එකවර නෙමෙයි, හය පොළොවේ කියලා තේරුම් ගන්න වෙනවා. හය පොළොව නම් ඇස, කන, නාසය, දිව, කය, සහ සිත කියලා තේරුම් ගන්න වෙනවා. වේදනා යනු රිදීම නොව විඳීම. සංඥා යනු හැඳිනීම. සංකාර යනු ඇලීම ගැටීම නැත්තම් චේතනා එකතු වීම. විඥාන යනු ඒ සිදුවන සියලු කර්තව්‍යයන් හඳුනා ගැනීම. ඔබ චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා. ඔබ කය විඳිනවද? චිත්‍රපටයේ තියෙන රූප විඳිනවද? ඔබ ගීතයක් අහමින් ඉන්නවා. ඔබ කය විඳිනවද? ගීතයේ ශබ්ද රසය විඳිනවද? ඔබ ආහාරයක් ගනිමින් ඉන්නවා. ඔබ කය විඳිනවද? ආහාරයේ රසය විඳිනවද? බලන්න කල්පනා කරලා. විඳින්නේ මොනවද? කවුරුත් කය විඳින්නේ නැහැ. අරමුණ විඳින්නේ. ඇසට හම් වෙන රූපය, කනට හම් වෙන ශබ්ද රූපය, නාසයට හම් වෙන ගන්ධ රූපය, දිවට හම් වෙන රස රූපය, කායට හම් වෙන පොට්ටබ්බ රූපය, බාහිර උදව්වෙන් හම් වෙනවා. බාහිර උදව්ව නැතුව පහළ වෙනවා සිතේ ධම්ම රූපය කියලා. හිනෙන් බලන ඒවා. ඔබ හතුරා හෝ මිතුරා හෝ සැප හෝ දුක වශයෙන් විඳින්නේ ඒක නේද? එතකොට රූපය රූප ආරම්මණයයි, රූප රූපයයි. ද්‍රව්‍ය නෙවෙයි ඒක. අන්න මෙතනින් එහාට යන්න බැරි නිසා අපිට මේ අත්මඤ්ඤාය ධම්මමඤ්ඤාය නැහැ. දුක හේතුව තේරුම් ගන්න බෑ. දැන් මේ ලෝකේ ජීවත් වෙන්න අපට ඇස කන නාසය දිවකය උදව් කරගෙන ලෝකෙත් සමග සම්බන්ධතාව පවත්තන් රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙන්න ඕන.
සංකිට්ඨේන පංචස්කන්ධ දුක්ඛ කියලා කොහෙවත් නැහැ. ලෝකයාට ආගම් ભેදකින්තරව මේ ඇහැට හමු වුණාම කනට හමු වුණාම හඳුනා ගන්නට අවශ්‍ය මේ පංච විද ක්‍රියාවලිය පහළ වෙනවා. ඒක තථාගතයන් වහන්සේ තමයි රූප වේදනා සංඥා සංකාර වශයෙන් නිර්වචනය කරලා තින්නේ. ඒකත් ಭಾರತ සමාජයේ තියෙන්නේ නැති. එහෙම නැත්නම් වෙනත් වචනකින් ගත්තත් කමක් නැහැ. අර්ථය තේරුම් ගන්න ඕන. ඒවා එරෙන්න නෙමෙයි ඕන. ඒක සත්‍ය නිත්‍ය සදාකාලික දෙයක් වශයෙන් නෙමෙයි. තේරුම් ගන්නයි ඕන. දැන් මේ ඉගැන්වීමේ පවතිනවා අපි මෞකසින් බිහි ජීවිතාසානය දක්වා ජීවත් වී මැරෙනවා වෙනුවට ඒක කායික මරණයක් මේ ස්කන්ධ පහෙන් පහට මැරෙනවායි කියලා. එහෙනම් ඇස තුල කන තුල නාසය තුල දිව තුල මොහොතක් පාසා මැරෙනවා අපි. ඇස තුලත් මැරෙනවා, ඇසෙන් කනට යනකොටත් මැරෙනවා, කනෙන් නාසයට මාරු වෙනකොටත් මැරෙනවා. අරමුණෙන් මැරෙනවා අපි. ඉතින් ඇත්තටම මැරෙනවා නම් ඉන්හිහට යන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහනේ. ඇයි චිත්තේන නියති ලෝකෝ කීවේ? ඒ මැරෙද්දි සිත විසින් කොහොමද ගෙනියන්නේ? අන්න එකයි ලියා ගන්න ඕන. ඒ මැරුණා වුණාට අන්න අර උපාදාන කියන වරද විසින් ඊට එහාට ගෙනියන්නට හේතු සකස් කරනවා. එබැවින් පංචස්කන්ධේ පහළ වෙන එක ලෝකෙ සිදු වෙන්න ඕන දෙයක්. ඒක පංච උපාදානස්කන්ධේ බවට පත් කරගන්නේ තම තමන් විසින් ඒකට අදාළ අගයන් එකතු කිරීමෙන්, අඩු කිරීමෙන්, වැඩි කිරීමෙන් නැත්නම් ලෝභ මෝහ, දේශ මෝහ වශයෙන් ගැනීමෙන්. දැන් හටගෙන මැරීම වෙනුවට මම පාලි හෝ ශාස්ත්‍රීය භාෂාව පාවිච්චි කරන්නේ නැතුව උදාහරණයකින් පෙන්නන්නම්කෝ. ඔබේ ජීවිතය තුළ ඔබට කවුරු හරි බනිනවා. ඔබට කවුරු හරි පාඩු කරනවා, නින්දා කරනවා. ඔබ ඇහැයි කනයි පියාන ගෙදර එනවද? මට වෙලාවක් ආවායකෝ කියලා හිතලා එනවද ගෙදර? ඒ සිද්ධිය ඉවරයි. නිකන් රතිඤ්ඤ කරලපත් වුණාගේ විදුලියක් හිටව වගේ සිද්ධිය ඉවරයි. නමුත් ඔබ මේක සිතින් අරන් යනවා. ඔබ මේක හෙටට ගන්න තියෙනවා. මටත් වෙලාවක් ආවායකෝ කියලා. අන්න චිත්තේන නීයති ලෝකෝ. සිත විසින් මෙන්න මෙහෙම යමක් ඉදිරියට තැබුවොත් අර පුනර්භවය සිදු වෙන්නේ ඉදිරියට තබන දේවල් වලින්. තවත් විදිහකින් කියනවා නම් මිනිසුන් විසින් මේ මොහොතේ අනාගත සසර පව තුලින්, පින තුලින්, ධානය තුලින්, පවේ උපාදානය තුලින්, පිනේ උපාදානය තුලින්, ධාන උපාදානය තුලින් සසර හදනවා. ගෙන යනවා. ඒකයි බුදුන් වහන්සේ වදාළස උපාදානස්ස කෝහං වත්තු උත්පත්තිම් පඤ්ඤාපේමි කියලා. උපාදාන සහිත කෙනාටයි මේ පැවැත්ම උත්පත්ති පනවන්නේ. උපාදාන රහිත වුණොත් පනවන්නේ නැහැ කියලා. ඔබට තේරුම් ගන්න පුළුවන් ද එහෙනම් මේ බුදුන් වහන්සේ වදාළ පමාව කියන්නේ මේ මිනිසුන් උපාදානය කරගන්න එක කියලා. මේක ජීවිතය තුළ නෙමෙයි සිදු වෙන්නේ. මොහොතකින් හටගන්නා වූ අරමුණ තුළ. ඇසේ කනේ නාසයේ අරමුණ තුළ නැත්නම් අරමුණ විග්‍රහ කරන්නා වූ ස්කන්ධ පංචකය තුළ. මේකට කියනවා ඇලෙනවා, මුලා වෙනවා, ගැටෙනවා, මුලා වෙනවායි කියලා. එනත්නම් මේකට කියනවා අල්ලා ගන්නවායි කියලා. ඒකට කියනවා තවත් සූත්‍රවල මඤ්ඤමානෝ, මමත්වෙන් ගැනීමෙන්, උපාදීය මානෝ, දැඩිව ගැනීමෙන්, අභිනන්දන මානෝ, හොඳ පැත්තට නම් සතුටෙන් ඇලීමෙන්. ඔය වචන පෙන්නන්නේ එකම ක්‍රියාවලිය. උන්වහන්සේට මේ දේ වදාරන්න ඕන වුණා. එක පෙළකින් කිව්වනම් අගයක් නැතුව යනවා. හැමදාම එකම බණ කියනවා කියලා කියයි. ඒ නිසා 45 අවුරුද්ද පුරාම යන ගමන් ලෝකේ තියෙන සියලුම දේවල් උදාහරණයට අරගෙන සියලු දේවල් වලින්ම සිතේ ක්‍රියාකාරීත්වයේ අමාරු වැටෙන හැටි සහ ගැලවෙන හැටි දේශනා කළා. මේක තමයි අපිව දකින කණ්ණාඩිය. දැන් එතකොට අර පංචස්කන්ධය හටගෙන මමත්වෙන් ගත්තාම ස්කන්ධ පහ නැසුණට ඒක උපාදානස්කන්ධ වෙලා අනාගතයට හේතු ඉතුරු වෙනවා. අන්න චිත්තේන නියති ලෝකෝ. සිත විසින් ලෝකේ ගෙනියනවා. ගොයන් ගහ මැරෙනවා. නමුත් ගොයන් ගහ මැරෙන්නේ කරලක් පැහෙන්න ඇරලා. ඒ නිසා ඊළඟ පරම්පරාවට ගොයන් ගහ ඕන නැහැ. බීජයෙන් පැලවෙන්න පුළුවන්. ඒ බීජය අතින් අල්ලන්න පුළුවන්. මේවට කර්ම බීජ කියලා කියනවා. පාප කර්මත් කර්ම බීජ, පුණ්‍ය කර්මත් කර්ම බීජ, ධාන කර්මත් කර්ම බීජ. පාප කර්ම බීජ පැලවෙන්නේ අපාය 4, පුණ්‍ය කර්ම බීජ පැලවෙන්නේ දිව්‍ය ලෝක 6 සහ මනුස්ස ලෝකේ, ධාන කර්ම බීජ පැලවෙන්නේ රූපී අරූපී බඹතලවල. චිත්තේන නියති ලෝකෝ. මේ මෝඩකමින් මිනිසුන් ගැලවෙන්නේ කොහොමද? හිතන්න එපා අපාය ගිහින් හරි, දිව්‍ය ලෝකෙ ගිහින් හරි, බ්‍රහ්ම ලෝකෙ ගිහින් හරි ගැලවෙන්න පාරක් තියෙනවායි කියලා.
එහෙමයි මේ ලෝකේ ඉගෙනගෙන තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ ගිහිනුත් බණ අහන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ගිහිනුත් බණ අහන්න පුළුවන්. එහෙත් බණ තියෙනවා. එහෙත් භාවනා කරන්න පුළුවන්. මේ මෝඩකම් කවදානම් හදාගනීද? මම ඔය විහිළුවට වගේ කියන කතාවක් තියෙනවා. ඔය 2000 විතර වසර කාලේ මේ ඉන්දියානු සංචාරයක් යන්න වෙලා ඔය දඹදිව කවුද එක්කලා ගිහින් ගිජ්ජකුට පර්වතයට ගොඩ වුණා. පයින් ගොඩ වුණේ නැහැ. කැරකෙන පුටු පෙළියකින් ගොඩ වුණේ. අද දක්වා මට මේක මතක් වෙන උදාහරණයකට. ගිය කතාව කියන්න නෙමෙයි ඕන. මේක ඇතුල් වෙන්න එක දොරටුවයි තියෙන්නේ. ඊට පස්සේ ඒක රවුමක් පුටු රවුමක් කැරකෙනවා. එලියෙන්ට එන්න එක දොරටුවයි තියෙන්නේ. එතනින් ගත්තේ නැත්නම් ආපහු පෙළටම එකතු වෙනවා. අනිත් වගේ මේ සසරෙන් මිදෙන්න එක දොරටුවයි තියෙන්නේ. එතනින් මිදුනේ නැත්නම් ආයෙත් සසරට එකතු වෙන්නේ. දැන් පුටුරිකේ නම් කන්ද උඩට ගිහින් පල්ලෙහාට ආපහු වෙනවා. තව රවුමක් යන්න වෙනවනේ. අන්න ඒ වගේ මේ උපාදානයේ විසින් ගෙන යන රවුම අපාය 4, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 20. මේ තමයි කැරකෙන පුටු පෙළිය වගේ සසර රවුම. ඔය කොතනකින්වත් ඔකේ ගැලවෙන්න තැනක් නැහැ. මනුස්ස ලෝකයේ මිනිසාට මනුස්ස බව ලබා සදහම් හමු වීම තුළින්. එහෙම නැත්නම් මේක හදන්න පුළුවන් හැකියාවට කියනවා ෂණ සම්පත්තිය කියලා. ඒක මිනිසාට පමණක් ලැබෙන්නේ. අන්න ඒ අප ලබා තිබෙන ජීවිතයේ මේන් මිදීමට අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳ වැටහීම උරුම අපටයි. කළ හැක්කේ අපටයි කියලා නිගමනයකට එන්න. පහසුවෙන් කොහෙවත් ඔක කරන්න තියෙනවා කියලා හිතන්න එපා. එතකොට අර පුටු පෙළට අහු වුණාම ගැලවෙන්න බෑ යන්න ඕන. අන්න ඒ වගේ සසරට අහු වුණාම අර කර්ම බීජ මගින් සිත ගෙනියනවා. ගෙනියනකොට සමහර තැනක හිත විතරක් තියෙනවා, සමහර තැනක කායකුත් හදලා දෙනවා. එමයි ඒකේ හැටි. කායට නම් සිතක් නැතුව තියෙන්න බෑ. නමුත් සිතට කයක් නැතුව තියෙන්න පුළුවන්. ද්‍රව්‍යමය කයක් නැතුව, පඨ ව්‍යාපෝ තේජෝ සහිත කයක් නැතුව මනෝමය කයකින් අපායෙත් ඉන්න පුළුවන්, දිව්‍ය ලෝකෙත් ඉන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙත් ඉන්න පුළුවන්. එහෙමවත් අපේ සමහරු හිතන්නේ නෑ. අපි වගේම වැසිකිලි යන කනබොන ශරීරයක් තියෙන එක තමයි දෙවියෝ කියන්නේ කියලා තමයි අර විහාරස්ථානයේ ඇඳලා තියෙන දිව්‍ය රූප දිහා බලලා හිතන්නේ. ඒවා මනෝමය රූප සංකේතවත් කරලා තියෙන හැටි. ඉතින් ඔය මහා කච්චායන මහරහතන් වහන්සේ ඔක විස්තර කරනවානේ. මේ සත්වයාට ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණ ඔක්කොම තියෙනවා කියලා කතා කරනවා. දෙවියන්ට තියෙනවා කියන්නේ ජාති, මරණ, ජරා, ව්‍යාධි නැහැ කියලා තියෙනවා. වරහන් ඇතුලේ විස්තර කරනවා ජරා, ව්‍යාධි නැත්තේ ඝන කයක් නැති නිසා කියලා. එක්කෝ මේවා අපි කියලා දීපුවම් පිළිගන්න ඕන. එහෙම නැත්නම් කල්පනා කරන්න ඕන. මොනතරම් මෝඩකම් වලද මේ මිනිස්සු ඉන්නේ? ඔවුන් හිතන් ඉන්නවා මේ අපි වගේම කයක් අපායෙත් තියෙන්නේ. අපි වගේම ලෝකයක් දිව්‍ය ලෝකෙත් තියෙන්නේ. අපි වගේම ලෝකයක් බ්‍රහ්ම ලෝකෙත් කියන්නේ. ගෙවල් දොරවල් හදාන පවුල් පන්සල් වෙලා අවුවැස්ස එහෙම ඉන්න පුළුවන් කියලා. ඇයි චිත්තේන නියති ලෝකෝ කියන්නේ? සිත විසින් කය ඇතු හෝ නැතුව සසර හදනවා. අන්නේ මෙතනින් අරමුණ නැසෙනකොට, ජීවිතය අවසන් වෙනකොට ඉදිරි පැවැත්ම සිදු වෙන්නේ උපාදානයේ විසින්. එහෙනම් උපාදානය කරගන්න එක මිනිසාගේ මෝඩකමයි. උපාදානයෙන් මිදෙන්න ජීවිතය යොදා ගන්න එක එදිනෙදා තමන්ගේ වගකීමට අමතරව ආගමික වගකීමයි. මේ සියල්ල පැහැදිලි කරන්න කාලේ නැහැ. මම මේක යටතේ විතරක් පොඩ්ඩක් මේ කතා කරන්නේ. එතකොට එහෙමනම් අර අරමුණට එන දෙයට එකතු වීමේදී මමත්වෙන් ගැනීම සිදු වෙනවා. අන්න මමත්වෙන් ගැනීමේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මරසන පංච උපාදානස්කන්ධය දුක තියෙන්නේ. එහෙම කරාම ඒක තියනවා, තිබුණාම හෙට උපදිනවා අපහු. දැන් උපදිනේවට රාග, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කියලා කියනවා නේද? ඒවත් තියපු නිසා නේද නැවත ඉපදුනේ. මගේ ළමා කාලේ තුල නැවත ඉපදීම දුකයි කියන වචනේ නැවත ඉපදීම නැති කරන්න ඕන කියන එක මම ওই කායෙන් හරි අහලා තියෙනවා. අච්චම්මෙකුගෙන් හරි කායෙන් හරි. මම හිතා ඉන්නවා ආපහු මව කුසේ උපදින එක නැති කරන එකයි මේ නැවත ඉපදීම නැති කරන්නේ. නෑ දැන් මම දන්නවා මේ ලෝභ, දේශ, මොහ නැවත උපදින එකයි දුක. නැවත උපදින්නේ අපි තිබ්බොත්. පස්සේ ගන්න තිබුවොත් නැවත උපදිනවා. පස්සේ ගන්න තියෙන එක ප්‍රමාදේ. තබන් නැත්නම් නැවත උපදින්නේ නැහැ. අන්න පස්සේ ගන්න නැතුව ඉවර කරන්නේ කොහොමද? අතමඤ්ඤාය ධම්මමඤ්ඤාය තුල උගන්වන්නේ අන්න ඒකයි. තැබුවොත් නැවත උපදිනවා. තබන් නැත්නම් නැවත උපදින්නේ නැත්තේ. එතකොට තබන්නේ උපාදානෙන්. අන්න පසංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. උපාදානස්කන්ධේ පහළ වෙන එක තුල තියෙන එකයි දුක කියන්නේ. හේතුව මෙන්න මේ මොහොතේ මේකට ඇලෙන ගැටෙන
රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ අරමුණේ මුලා වෙන එක. ඒ නිසා ඉදිරියට තබනවා. නැති වූ තැන, උපාදානය නැති වූ තැන. මාර්ගයේ හටගත්තේ වැවිදින් ඉවර වෙන්න ඕන, අලුතෙන් නොතබා ඉවර වෙන්න වෙනවා. මේ මොහොතම මේ ඇසම මේ කනම මේ නාසයම චිත්ත අභ්‍යන්තරයේ දේවල් එන්න උදව් වෙනවා. ඒකිනවා උපන්න කුසල් කියලා. ඒවා එකතු වීමෙන් දුරු කරන්න පුළුවන්. ආපහු නොතැබීමෙන් නූපන්න කුසල් නූපදවා ඉන්න පුළුවන්. දැන් වැඩක් මේක. මේක දැන් වැඩක්. ඇසේ කනේ නාසයේ දිවේ කයේ වැඩක්. මේ වචනෙට අර්ථය මම මේ පැහැදිලි කරන්නේ මේ මොකද්ද? සුතවත්ත්‍ය නිබ්බේධික ප්‍රඥා කියන වචනනේ ඕන. මතක තබා ගන්න ඕන. ඒ නිසා අපිට පාසල් ගියාට හෝ දහම් පාසල් ගියාට හෝ පිරිවෙන් ගියාට සුතවත්භාවය ලැබෙන්නේ නැහැ. ඔය තුනම පාස් කරන් ආපු අය අපි. දැනීමක් ලැබෙනවා විතරයි. ඒක ප්‍රායෝගික කරගන්න තේරෙන්නේ නැහැ, ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒක අර අනිකුත් විෂයන්ට සමගාමීව. ඔවයි මා ඉගෙන ගන්න කාලේ තිබුණ ඉතිහාසය, භූගෝලය, සමාජ අධ්‍යයනය, විද්‍යාව කියලා. දැන් තවත් විෂයන් තියෙනවානේ. ඒ විෂයක් සම්බන්ධ දැනීම ඇති කරන විභාගේ පාස් කරන්න දැනීමක් ඇති කර ගන්නවා වගේ බුද්ධ ආගමක් දන්නවා අපි. අවුරුදු 2700ක දේවල් දන්නවා. හැබැයි අපි ළඟ මේ උපාදාන වෙන හැටි, උපාදානෙ මිදෙන්න ඕන හැටි දන්නේ නැහැ. අන්න ඒක දැනගන්න එක තමයි මේ අත්තමඤ්ඤාය. නැත්නම් මේ පැහැදිලි කරලා ලබන්නා වූ මොකක්ද මේ වචනේ ගත්තේ? සුතවා නිබ්බේධික පඤ්ඤා. සුතවත් බහුසුත භාවය කියන එක. තවත් එකක් තියෙන නිසා ඊට පස්සේ ඒකට යන්න ඕන අපි. මෙන්න මෙහෙම මේ චතුස්සත්ත්‍ය මේකෙ පෙන්වන්නේ. එහෙම නැත්නම් ගාතාවත් තුළ ගත්තොත් ගාථා ධම්මපදේ 433ක් තියෙනවා. අපේ ධර්මදේශනා අපි ප්‍රතිගත කරන වාරයකදී ගාථාවකින් හෝ දෙකකින් මේක පෙන්නනවා. ඊට අමතරව මේ යම් තැන්වල ගාථා තියෙනවා. අතිශය සුන්දරයි. මේ ගාථාව කියවනකොට කෙලවරටම පේනවා ඥානවන්ත අයට. දැන් ඔය ගාථා මම හිතන්නේ මම පාඩම් කරන්න ඇත්තේ අවුරුදු 14 15 විතර ඔය සාමාන්‍ය පෙළ ලියන කාලේ. එතකොට නම් පාලි දන්නෙත් නැහැ, සිංහල දන්නෙත් නැහැ. ගාථාව කියවා උත්තරේ නියත වශයෙන්ම ඒ ප්‍රශ්නේ අපට එනවා කියලා දැනගත්තා අපි වසර ගණනක් තිස්සේ. ගාථා පහ පාඩම් කරගත්තාම ලකුණු 20 හම්බ වෙනවා. ලකුණු 20ක් ගන්න ගාථා පාඩම් කරගත්තා යන දන්න ධර්මයක් තිබුණේ නැහනේ. අද මේ ගාථාවකින් කිව්වොත් පැය 5ක් විතර බණ කියන්න පුළුවන්. අන්න එහෙම මේ පෙන්නන දේ ගැඹුරට පේනවා. මිනිසා තුළ ප්‍රමාදය මිනිසාට දුක් ගෙනත් දෙනවා සහ මිනිසා අප්‍රමාද යුතු බව. ඒ මග ගත යුතු බව තථාගතයන් වහන්සේ වදාරනවා. එතකොට ඒක නෙමෙයි පැහැදිලි කරන්නේ අර ගාථා පද 4කින් අර්ථයේ තේරුම් අරගෙන හැදිරෙන්න පුළුවන් නම් බහුසුතයි. ඉතින් ඔබට බහුසුත වෙන්න හරි ලේසියිනේ. වර්තමානයේ තින් ඔය වෙනත් උපාධි ප්‍රදාන මගින් ගිහි සහ පැවිදි සහ ආගමික සහ අනාගමික බහුසුතභාවයන් තියෙනවා. ඒක මේක නෙවෙයි. උදාහරණයක් වශයෙන් මම මෙහෙම පෙන්නන්නම්. ඔය වර්තමාන සමාජයේ මහාචාර්ය කියන පදවියක් තියෙනවා, ලෝකෙත් තියෙනවා, ලංකාවෙත් විශ්වවිද්‍යාලවල තියෙනවා. ඕක පළමුවෙන්ම කොහෙද තියෙන්නේ? මේ ත්‍රිපිටකේ. කොහොමද තියෙන්නේ? ඈත ඉඳලා භික්ෂුන් වහන්සේලා පිරිසක් එනවා. අඳුරන්නේ නැහැ කවුරුත් බුදුන් වහන්සේ හම්බ වෙන්න. දැන් ඇවිදින් සාකච්ඡාවක්. මේ සාකච්ඡාවේදී හොඳට කරුණු පැහැදිලි කරනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන කෙනා. නමවත් අහලා නැහැ. සතුටු වෙච්ච භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේ කවුද? එතකොට කියනවා මට තමයි ආනන්ද කියන්නේ කියලා. අන්න එතකොට කියනවා මහාචාර්ය ආනන්ද. ඔතනයි යෝක තියෙන්නේ. බුදුන් වහන්සේ වදාළ දේ හා සමානව කිට්ටුවෙන් කියන්න පුළුවන් හාමුදුරුවෝ කරපු ප්‍රශංසාවක් කර මහාචාර්ය ආනන්ද. ඒක තමයි අද මෙහාට ඇවිදින්නේ. හැබැයි මේ මහාචාර්යකම නෙමෙයි අද තියෙන එක. මතක තියාගන්න. අරක වෙන්න ඕන. අපි ඊළඟකටත් එමු අපිට ලැබෙත් වෙන කාලය අඩු වෙනවනේ. අන්තිමට අහනවා තවත් ප්‍රශ්නයක්. සතරටපත් වුණ භික්ෂුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. පණ්ඩිතෝ මහා පඤ්ඤෝ තිබන්තේ උච්චති කිත්තාතානකෝ බන්තේ පණ්ඩිතෝ මහා පඤ්ඤෝ හෝති.
ස්වාමිනී පණ්ඩිත සහ මහා ප්‍රඥාවන්තයි කියලා කියනවා. බලන්න මේ කාරණා හතරට මට පැය 4ක් බණ කිව්වේ හැකි වෙනම. අද අපි එකකින් කියන්නේ. බුදුන් වහන්සේ ඔබ ඇහුවේ මේ කාරණේද කියලා ඒකටත් ප්‍රශංසා කරනවා. මේක විශේෂයක් තියෙනවා. මැනව සාදු සාදු. ඒ හැම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බුදුන් වහන්සේගෙන් ප්‍රශංසනයක්. අන්තිම උත්තරේ ඉදබික්කු පණ්ඩිතෝ මහාපඤ්ඤෝ නේවත්තව්‍යා බාධා චේතති න පරව්‍ය බාධා චේතති න උභයව්‍ය බාධා චේතති අත්තහිත පරහිත උභයහිතං සබ්බලෝකා ලග්ගෝභෝක හිතමේව චිත්තේමානෝ චින්තේති එවං කෝ බික්කු පණ්ඩිතෝ මහාපඤ්ඤෝ හෝති උන්න. තව විනාඩි ගානයි තියෙන්නේ. මේකේ පෙන්වන දේ බලා ගන්න. මේ පණ්ඩිත මහා ප්‍රඥ තෙමේ ආත්ම අවබෝධය පිණිස කියන්නේ තමන්ගේ අවබෝධය ගැන විතරක් හිතන්නේ නැහැ. තමන් අවබෝධ කරගන්න නැතුව අනින්ගාගේ අවබෝධය පිණිස හිතන්නෙත් නැහැ. ඒ වගේම දෙපැත්තෙම අවබෝධය පිණිස හිතන්නෙත් නැහැ. හිතන්නේ ආත්මහිත පරහිත උභයහිත කරුණු පැහැදිලි කිරීම තුළ ධර්ම දේශනා කිරීම තුළ තමන්ගේ අවබෝධය පුළුල් වෙන එකත් වෙනවා. එතකොට ඒ තුළ බලාපොරොත්තු වෙනු ලබන්නේ කාගෙන්වත් ප්‍රශංසා හෝ උපාධි හෝ මොකක්වත් නෙමෙයි. ලෝකයා එක තේරුම් අරගෙන ඔවුන් හිතසුවකට කටයුතු කරයිද. උභයාර්ථ සිද්ධිය වචනේ පාවිච්චි කරන්නේ දෙපැත්තෙම යහපත කියන අර්ථය. එතකොට තථාගතයන් වහන්සේ ලෝකයාට මේ ධර්ම දූත ව්‍යාපාරය යන ගමන් භික්ෂුන්ට වදාළේ මුල මැද අග යහපත් දහම් දේශනා කරන්න දෙදෙනෙක් වගේ නොයන්න කියන එක. ඒ අර මේ මිනිසා විසින් නොදන්නා මුලාව මිනිසා දුකටපත් කරන බවත් ඒ නොදන්නා බව දැනුවත් බවට පත් කරගත්තාම බහුසුත වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. අනතුරු ඔහුගේ ගමන් මඟ ආත්මවාදී ගමන් මඟ වෙනුවට උපාදාන සහිත ගමන් මඟ වෙනුවට උපාදාන රහිත වෙන උපාදානෙන් මිදෙන ගමන් මඟ බවට පත් කරගන්නට තමන් ඉන්නා තැන සිටම ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ ගිහි භවයේ පැවිදි භවයේ ගොවියාගේ වෙලෙන්දාගේ ආදී කොට ඇති ඕනෑම තැනක සිට දැක්ම නිරෝල් කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේව සමස්ත සමාජයේම වෙලා ගන්නා සමස්ත සමාජයට අනුගමනය කරන්න පුළුවන් සරල දහමක් මේක තුළ පවතින්නේ. තේරුම් නොගන තාක්කල් බුදුන් තේරුම් ගන්නෙත් නැහැ ධර්මයේ තේරුම් ගන්නෙත් නැහැ මොකක්වත් තේරුම් ගන්න නැහැ සමාජය පිටින් හිතන් ඉන්න වචනයක් තුළ ඉන්නවා. තේරුම් ගත්තම මෙන්න මේ පදේ මම අවසානයේට ඔබට කියන්නම්. මේ බුදුදහම කියලා කියන්නේ ආචාර්ය මහාචාර්යවරු පිළිපදින දහමක් කියලා හිතන්න එපා අද එහෙම හිතුවට. මේ බුදුදහම කියන්නේ අයන්න හෙවත් ඒ කාලේ තිබිච්ච pāli භාෂාවේ නැත්නම් සංස්කෘත භාෂාවේ අයන්නවත් දන්නේ නැති සුනීත සෝපාක පටාචාරා කිසాగෝතමි රජ්ජුමාලා වැනි අයත් ග්‍රහණය කරගෙන දියුණුව ලැබපු අය මාර්ගයේ ගිය අය. කොතරම් සරලද එතකොට? ඔවුන්ටත් තේරුණා නම් මේ කාරණාව. අප මේ දුකටපත් වෙන්නේ මෙන්න මේ මමත්වෙන් අරන් සතර හදන එක නිසායි කියලා මේ මමත්වෙන් නොගැනීම තුළින් මේ ගමන නිමා වෙන්න පුළුවන් කියලා. එතකොට ඔවුන්ට ආපුම ගම වෙනුවට සාමාන්‍යයෙන් ඔබ මේ කරන වැඩේට මම කියන්නේ ඔබ එන හැම එකටම ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් එකතු වෙනවා හැවත් පමා වෙනවා. එනවා එකතු වෙනවා. අන්තිම වචනේ මම කියන්නම් අපේ මව්පියන් තුළ අපේ වැඩිහිටියන් තුළ මේක ධර්මයේ තේරුම් නැති වුණාට මේ පුරුද්ද වර්ධනය වෙලා තියෙනවා. සතියෙන් නම් නෙවෙයි නමුත් වැරදි වගේ තේරුම් අරගෙන. ඔවුන්ට යම් කෙනෙක් යමක් කිව්වහම කේන්තියනවා. කියන්න හිතෙනවා දෙකක්. දරුවෝ ඉස්සරහා ගුරුතුමා ඉස්සරහා ආදී වශයෙන් හිතා බලා මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා ආපු එක නවත්තනවා. ආවා නමුත් කායට වචනට එකතු කළේ නැහැ. ආපු එකක් එකතු කිරීම තව එකක් නේද? මේ දෙක අතරක් තියෙනව නේද? ඒ නිසා නේද උන්ට ඒක නවත්තන්න පුළුවන් උනේ. ඔබ දන්නවද මේ බුදුදහමේ සතිය කියලා කියන්නේ ওই හිතින් එන එකට එකතු නොවි අතහරින්න ඔතෙන්ද සිහිය ගේන එක කියලා. සතිපට්ඨානය කියන වචනෙන් තේරුම් කරන්නේ. එනවා
එකතු නොවන එක බුදුන් වහන්සේ වදාළ පාර. එනවා එකතු වෙන එක පුතන්ජනයන්ගේ පාර. එනවා එකතු වෙන එක සසර හදන පාර. එනවා එකතු නොවන එක සසර ගමන නිමා කරන පාර. මේ පමණයි තේරුම් ගන්න ඕන. මේකට කියනවා එනවා කිව්වහම හැම එකම නෙමෙයි අර ලෝභ දේශ මොහෙන් ආව අවස්ථාව උප්පන්නං කාමිතක්කම් ව්‍යාපාදිතක්කම් විහිංසාවිතක්කම් කියලා කියනවා. ඒ තුනේදී ඉන්නවා මරනවා පේන්නේ නැහැ කියලා ගහවන්න වරා ගන්න කපා ගන්න කොටා ගන්න යන්නේ නැතුව මේ සිතුවිල්ල බැහැර කරන්න පුළුවන් නම් එකතුණු වීමෙන් බැහැර වෙලා යනකොට චිත්ත අභ්‍යන්තරය පිරිසුදු වෙන්නේ. ඇතුලෙන් එළියට ඇවිදින් බැහැර ගියාම ඇතුලට යන්න තැනක් නැහැ. ඒ බැහැර කිරීමේදී අර අනාගතය හදන එක නැතර වෙනවා. ඒ නිසා මේ මොහොතක් තුළ උපන්න කුසල් දුරු වීමත් නූපන්න කුසල් නීපදීමත් කියන දෙකම ඒවා සම්මා වායාම සිද්ධ වෙනවා. පටන් ගත්තාම නැවත නැවත බලනවාට අනුපස්සී විරති කියනවා. පටන් ගන්නවාට සෝවාන් වෙනවා කියනවා. අවසන් වෙනවාට රහත් වෙනවායි කියනවා. පුළුවන්කමක් තිබෙනවා නම් තවදුරටත් ලේසි කරන්න බලන්න. අපි මේ කරලා තියෙන්නේ වසර 25 30ක් 40ක් තිස්සේ බුදුදහම ලේසි කරලා දෙන එක. පාලිය සිංහලට හරවලා සිංහල තේරෙන භාෂාවට හරවලා අනුගමනීය ප්‍රතිපදාවකට යන්න පුළුවන් තේරෙන ඕන කෙනෙකුට කියන එක. ස්ත්‍රී පුරුෂ කිහිප ඇති ભેදයෙන් තොරව. එනිසා විශේෂඥ පන්තියකට හිමි වූ දෙයක් වශයෙන් සලකන්න එපා මේක. නමුත් මේක තේරෙන කෙනාට. එතකොට මෙන්න මේ සූත්‍රය තුල අපට කතා කරන්න තියෙනවා පැය 4ක බණ එහෙම වෙන වෙනම. අපි ඒ අර්ථ විග්‍රහ කරන්න ඕන නිසා හතරම පැහැදිලි කළා. එතකොට එහෙමනම් ඒක අන්තිමට පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේගේ නැත්නම් ශ්‍රාවකීන්ගේ කරුණු පැහැදිලි කිරීම තමන්ට මොකක් හරි වාසියක් බලානත් නෙමෙයි. තමන් හැදෙන්නේ නැතුව අනුන්ගේ අනුන් හදන්නත් නෙමෙයි. දෙපිරිසටම යහපත සඳහා. ඔය මම කතා කරන සූත්‍රයක් තියෙනවා විමුක්තායතන කියලා. මේක සඳහන් වෙනවා ක්‍රම 5ක්. බුදු සමයේ කොතරම් යට වෙලා තිබුණත් දහම් පෙළ තිබෙනවා නම් අනුගමනය කරන්න ගියොත්, බණ කියන්න ගියොත්, කල්පනා කරන්න ගියොත්, විතර්කණය කරන්න ගියොත්, සමාධියක් වඩන්න ගියොත් ඒ ඕන එකක් තුළින් පාර පෑදෙනවායි කියලා තියෙනවා. වැරදි සමාධියක් වඩන්න ගියාම වැරදි සමාධියේ ප්‍රතිඵල නැති නිසා හොයන්න ගියාම පාර පෑදෙනවා කියලා තියෙනවා. මෙන්න මේ යුගයන් පවතින බැවින් මේ මග ගත්තාම කොහෙන් හරි මේක එළියට එන්න ඕන. આવුත් අනුගමනය කරන මිනිස්සු ඇති වෙනකොට ඕන් ජීවිතය තුළ නිවෙන මිනිස්සු. මොනවෙන්ද නිවෙන්නේ? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිවෙනවා. ලෝභක්කය, දේශක්කය, මොහක්කය නිබ්බාණං සේ ප්‍රතිපදාවේ ගිහින් බලන්න නිවීමක් තියනවද නැද්ද කියලා. අදාළ කරුණු තේරුම් අරගනිමින් ලබාගත් ජීවිතයේ ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධිය සපුරා ගන්නටත් ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං